12යි නම් පෑන් 6ක මිල හොයන්නේ කොහොමද? 12 ගුණ කරනවා 6න් කීයදරු? 72යි. 72යි. රුපියල් 72ක් වෙනවා. ත්‍රිකෝණයක පාද දෙකක් 9 පරිමිති වන අතර පරිමිතිය 23ක් වේ. මෙය කුමන වර්ගයේ ත්‍රිකෝණයක්ද කියලා අහනවා. අපි ඉතිරි පාදයේ දිග හොයාගන්න. දැන් ත්‍රිකෝණයක් නේ තියෙන්නේ. දැන් එක පාදයක් 9යි අනෙක් පාදය 5යි. මෙන්න මේ පාදයේ දිග මුලින්ම හොයාගන්න ඕනේ. ඉතිරි පාදේ. x ධන 9 ධන 5. එතන පාද කියනව නේද සර්? පාද දෙකක්. ඔව්. හරි දරුවෝ. දැන් මෙතන මේ ත්‍රිකෝණයක පාද දෙකක දිග තමයි දීලා දෙන්නේ. ඉතින් අගයන් දෙක පරිමිතිය මෙච්චරයි. අපි මේ ඉතුරු පාදේ දිග හොයාගෙන තමයි පුතේ වර්ගය ලියන්න වෙන්නේ. දැන් මේක 14යිනේ. එතකොට x නැත්තම් ඉතිරි පාදේ දිග වෙන්නේ 23න් 14ක් අඩු කරනවා. උත්තරේ එන්නේ පුතා 9යි කියලා. එහෙනම් මේ ත්‍රිකෝණයේ සමද්විපාද ත්‍රිකෝණය. ඔව් මේක 5යි 100න් මේක 9යි 100න් මේකත් 9යි 100න්. එහෙනම් පේනවා පාද දෙකක් සමානයි. එහෙනම් සම ද්විපාද ත්‍රිකෝණය. සම ද්විපාද ත්‍රිකෝණය කියලා තමයි ලියලා තියෙන්න ඕනේ. හරි. තුන්වෙනි ගානේ අහන්නේ පිළිතුර ඍණ 1 වන ප්‍රකාශය. බලන්න අපි මේ ගණන් ටිකේ උත්තර ගමු. දැන් පළවෙනි එකේ තියෙන්නේ ඍණ 2යි ධන 3යි. මේකේ උත්තරේ ධන 1යි. ධන 3ෙන් දෙකක් ගියාම 1යි. මේකේ උත්තරේ ධන 3යි. මෙතන ඍණයි ඍණයි ධන වෙලා ධන 2යි. ඔක්කොම එන්නේ ධන 5යි. මේකේ එන්නේ ඍණ 3 ඍණ ඍණ 2. එතකොට ඍණ 3 ධන 2. ඒකේ උත්තරේ ඍණ 1යි. අවසාන ගානේ එන්නේ ඍණ 3යි ධනයි ඍණයි ඍණ වෙනවා 2යි. ඍණ 5යි. හරි. දැන් මේකේ ඍණ 1 වන ප්‍රකාශය තමයි තෝරන්න කියන්නේ. එහෙනම් උත්තරේ කීයද දරුවෝ? උත්තරේ C. පැහැදිලිද? හරි. ඔයගොල්ලෝ C අකුර තේරුවා නම් හරි. ලකුණු 2යි. අනික ඒවා උත්තර දාන්න අවශ්‍ය නැහැ. මම අර දාලා පෙන්නුවේ ඔයගලන්ට හොයාගන්න පුළුවන් වෙයි. ඊළඟ ගාන වරහන් ඉවත් කරලා සුළු කරන්නයි තියෙන්නේ පුතේ. මේකේ වරහන් ඉවත් කරාම 6ix එකතු කිරීම 9 අඩු කිරීම 3ix ධන 1. උත්තරේ පුතේ කීයද? 6ix ගෙන් 3ix ගියාම 3ix 3x 10. ධන 10යි. බොහොම හොඳයි. ලකුණු 2යි. ඒකේ දරුවනේ අඩුම තරමින් දැන් මේ වරහන් ඉවත් කරලා දැන් අපි හිතමු අවසාන උත්තරේ වැරදි අරන් තියෙනවා. හැබැයි 6ix ධන 9 අරන් තියෙනවා. ඒකට ලකුණක් දෙනවා හොඳයි. හරි. ඊළඟට මෙන්න මේකේ උත්තරේ 66102යි.
එහෙනම් මේකේ අගය අහනවා. අගය ගන්නකොට පුතේ මේ උත්තරේ එහෙම්ම ලියන්න පුළුවන් 66102. දැන් දශම ස්ථාන ගයිනවා. 1යි 2යි 3යි. දශම ස්ථාන 3ක් අග ඉඳන් මුලට වෙන් කරනවා. 1යි 2යි 3යි. 66.1 අන්න හරි. 66.1.2. බිංදුව 10 අතර ඉරට්ට සංඛ්‍යා තමයි A කියන කුලකය. එතකොට A කියන කුලකය වෙන්නේ 2 4 6 8නේ පුතේ. NA කියලා කියන්නේ මම ඒ කුලකය ලිව්වොත් අවයව ටික මෙහෙම ලියත හැකියි. 2 4 6 8 10 ලියන්න බෑ හේතුව අතරනේ තියෙන්නේ අතර. එතකොට අවයව ඔක්කොම කීයක් තියෙනවද? NA අවයව ගන්න 4 4යි. 4 තියෙන්න ඕනේ 4 ලකුණු 1යි. ඊළඟට 4 කියන එක අවයවයක් වෙනවා ඒ කුලකයේ. විස්තරට එන්න මේක අවයවයක් වේ කියන එක. මේකේ අගය අහනවා ඍණ 2 පස්වෙනි බලය. එතකොට ඍණ 2 ගුණ කිරීම ඍණ 2 ආදී වශයෙන් පහක් ලියන්න වෙනවා අපිට. ඍණ 32යි. ඔව්. අපි ඒක බලන්න පුළුවන් ඕනනම් මෙහෙම කියද හැකි. බලය ඔත්තේ නිසා ලකුණ ඍණ 2 පස්වෙනි බලය කියන්නේ 32යි. නැත්තම් මෙහෙමත් කියද හැකි. ඍණයි ඍණයි ධන ධනයි ඍණයි ඍණ ඍණයි ඍණයි ධන ධනයි ඍණයි ඍණ. උත්තරේ ඍණ 32යි. හරි. සමාන්තරාශ්‍රයක සාමිතික අක්ෂ ගණන කීයද? උත්තරේ පුතේ 0යි. සමාන්තරාශ්‍රයකට සම්මිතික අක්ෂ නැහැ. භ්‍රමක සම්මිති ගණය අහනවා 2යි. ඔව් දෙපා මේක මේ සමපාදන වාර ගණනය කියන්නේ පුතේ හොඳයි. සමාන්තරාශ්‍රයක් ගත්තාම එයාට සම්මිතික අක්ෂ නැහැ. හැබැයි එයා භ්‍රමණය කළොත් එහෙම දෙපාරක් සම්පාත වෙනවා. හරි. 1යි 1යි. 7 13 19 රටාවේ 4 වන පදය කීයද? 25යි. ඔව් මෙතන යන්නේ පුතේ 6න් 6නේ. 6න් 6 යන්නේ. ඒතර ඊළඟ පදය වෙන්නේ තව 6ක්. 19යි 6යි. 25යි. හරිද? ඒතර 6න් 6 යන හින්දා පළවෙනි පදය ලැබිලා තියෙන්නේ 6යි එන්ට එකක් එකතු වෙලා. පළවෙනි පදය 7නේ පුතේ. එතකොට පළවෙනි පදය හම්බ වෙන්නේ 6 වරක් 1 ධන 1. දෙවෙනි පදය හම්බ වෙන්නේ 6 ඒවා 2යි ධන 1. ඔන්න බලන්න 12යි 13යි. තුන්වෙනි පදය හම්බ වෙන්නේ 6 වරක් 3 ධන 1. හතරවෙනි පදය 6 වරක් 4 ධන 1. එන්වෙනි පදය කියන්නේ 6 වරක් n ධන 1. හරි. හිස්තැන් පුරවන්න. ටොන් 0.3යි. එහෙනම් කිලෝ කීයද? කිලෝ 300යි. ඔව්. 0.3 ගුණ කරනවා 1000යි. 300යි. මෙතන 3යි ටොන් 50යි කිලෝග්‍රෑම්. එහෙනම් කීයද? ටොන් 3යි කියන්නේ පුතා 3000යි. 50යි. 3000යි 50යි කීයද? 3000
3050. සමහර අය ඔකේ 3500 නෑත් ඉන්නවා. හරි. ශ්‍රී ලංකාව පිහිටියේ ධන පහමාර කාල කලාපයේය. ශ්‍රී ලංකාවේ වේලාව 7:00 වන විට ග්‍රීනිච් වේලාව. මම මෙහෙම සංඛ්‍යා රේඛාවක් ඇඳගන්නම් මේක පහසුවෙන් හොයන්න පුළුවන් එතකොට. මම මෙහෙම ගණන් ගොඩාක් හැදුවා මීට කලින්. 1 2 3 4 5 6 ශ්‍රී ලංකාව තියෙන්නේ පුතේ ධන පහමාර කාල කලාවේ. මෙතන තියෙන ලංකාවේ. දැන් වෙලාව 7:30යි. ග්‍රීනිච් තමයි මේ නඩරට. ලංකාවේ වෙලාව 7:00 නම් මෙතනදී මට කියන්න ධන 5 දී වෙලාව කීයද? මෙතන වෙලාව කීයද? 7යි. 7යි. 4 වෙලාව කීයද? 6යි. 6යි. පැය අඩු වෙනවා. 3 වෙලාව කීයද? 5යි. 5යි. මේ 2 වෙලාව කීයද? 4යි. 1 වෙලාව? 3යි. 3යි. බිංදුවේ වෙලාව? 2යි. 2යි. එහෙනම් ග්‍රීනිච් වෙලාව වෙන්නේ කීයද? පාන්දර 2යි. ග්‍රීනිච් කියන්නේ පුතා එංගලන්ත වෙලාව. දැන් ඔයගොල්ලෝ හිතන්න ඕගොල්ලෝ කවුරු එක්කෙනෙක් එංගලන්තේ ඉන්නවා නම් උදේ 7:08ට එයාට කෝල් එකක් ගත්තොත් එහෙම ලංකාවේ වෙලාවෙන් එයා ෆෝන් එක ආන්සර් කරන්නේ ඒ රටේ වෙලාවෙන් පාන්දර 2ට. තේරුණානේ? හොඳට බනි. මේ මහරය කරදර කරනවා කියන්නේ. ධන දෙක කාල කලාපයේ වෙලාව හැවුවොත් එහෙම කීයද? එතනින්ම ගත හැකිනේ. 4යිනේ. ඔව්. 4යි. හරි. ලකුණු 1යි 1යි. වර්ග දෙකක අන්තරයක්. වර්ග දෙකක අන්තරයක් කිව්වහම මෙතන තියෙන සංඛ්‍යා දෙක වර්ග වශයෙන් ලියන්න ඕනේ. 9 කියන්නේ 3 වර්ගය. x වර්ගය ඍණ 5 වර්ගය. ඔන්න තවත් සරල කළා 3x වල වර්ගය ඍණ 5 වර්ගය. ඔන්න වර්ග දෙකක අන්තරයක් තියෙනවා. හරි. ඊළඟට 9 වරක් 25. 9 කියන්නේ 3 වර්ගය ගුණ කිරීම. 25 කියන්නේ 5 වර්ගය කොක්කක් දානවා. කොක්ක දැම්මහම මොකද වෙන්නේ? දෙකේ ඉලක්කම කැපෙනවා. 3 වරක් 5යි උත්තරේ 15යි. ඊළඟට x අගය සොයන්නලු. x අගය හොයනකොට දරුවනේ මේ කෝණය මෙයාවත් ටක් ගාලා හොයත හැකි. මම මෙයාට y කියලා දාගන්නම්කෝ. මුලින් y හොයමු. y ධන 55 ධන 48 180යි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. y ධන 55යි 48යි කියන්නේ පුතේ 103යි. 103යි. 180. එහෙනම් y කියන්නේ දරුවෝ 180 වෙන් 103ක් අඩු කරනවා. y කියන්නේ 77යි. අපෙන් අහන්නේ y නෙමෙයි x. ඊට පස්සේ ගන්නවා 77 එකතු කිරීම x කියන්නේ 180යි සරල රේඛාවක් මත බද්ධ කෝණ. ඒකෙන් x හොයනවා 180 වෙන් 77ක් අඩු කරලා. x කියන්නේ 103යි. ඊළඟට 15 වෙනි එක 12 මීටර දිග කම්බියක් 5න් 3 මීටර බැගින් දිගවන කැබලි කීයකට කැපිය හැකිද? 5න් 3ක් දිගවන කැබලි කීයකට. ඒතර කැබලි ගාන හොයාගන්න අපි කරන්න ඕනේ 12 බෙදන්න ඕනේ කීයෙන්ද? 12 බෙදන්න ඕනේ 5න් 3. ඒ කියන්නේ
12 ගුණ කරන්න ඕනේ 3න් 5. උඩයට මාරු කරලා ගුණ කරනවා. මෙයාට එක තියෙන්නේ. පුතේ කෑලි ගාන වෙන්නේ කීයයිද? කෑලි ගාන එන්නේ 1යි 4යි 4 5 20යි. කෑලි 20ක් පුළුවන්. කෑලි 20ක් පුළුවන්. ලකුණු 2යි. පන්තියක සිසුන් 25කින් 7 දෙනෙකු පැමිණෙන්නේ බසයෙනි. මුළු සිසුන්ගෙන් බසයෙන් පැමිණෙන පිරිස ප්‍රතිශතයක් ලෙස දක්වන්න. එහෙනම් 25න් 7යි භාගයක් වශයෙන් දැක්වුවොත් ඔය ගුණ කරනවා 100%න්. 128යි. ලකුණු 2යි. ඒ කෝණයේ අනුපූරකය 65කි. ඒ කෝණයේ පරිපූරකය සොයන්න කියලා කියනවා. එතකොට ඒ කෝණයේ අගය කීයද? දැන් අනුපූරකය 65යි කියන්නේ 25. ඒ එකතු කිරීම 65 කියන්නේ 90යි. ඒකෙන් පුළුවන් ඒ වලගේ හොයාගන්න. 90න් 65ක් අඩු වුණාම ඒ කියන්නේ 25යි. හරිද දරුවනේ? ඒ කියන්නේ අංශක 25යි. ඒතර පරිපූර්ණ කෝණය හොයන්නේ 180න් අඩු කරනවා 25. උත්තරේ 155යි. හරිද පුතේ? හරි. හරි සර්. ලකුණු 2යි. x සමානයි ඍණ 3 විට ප්‍රකාශනයේ අගය සොයන්න තියෙන්නේ. ඕගලන්ට අවශ්‍ය නම් වරහන ඉවත් කළා මේක හොයන්නත් පුළුවන්. නැත්නම් වරහන තියෙද්දිම ආදේශ කරලා හොයන්නත් පුළුවන්. මම ක්‍රම දෙකටම කරන්නම්. වරහන තියෙද්දි මේක කරනවා නම් මෙහෙම එන්න ඕනේ. 3 වරක් ඍණ 3 ධන 5. එතකොට වරහන ඇතුලේ එන්නේ x වෙනුවට මම දැම්ම ඍණ 3 ධන 5 තියෙනවා. එතකොට 3 වරක් ඍණ 3යි ධන 5යි කියන්නේ පුතේ ධන 2යි. උත්තරේ 3 වරක් 2 6යි. ඔය උත්තරේ එන්න ඕන. එහෙම නැත්නම් වරහන් ඉවත් කළොත් එහෙම ඔය තියෙන අගයේ මම මේ ඉස්සරහෙන් හදන්නම්. 3 වාරයක් x ධන 5 මේ ගුණ කරනවා 3x ධන 15. ඊළඟට 3x කියන්නේ 3 වරක් ඍණ 3 ධන 15. ඍණ 9යි ධන 15යි. 15න් 9ක් ගියහම පුතේ 6යි. ඕගලන්ට ඔය ක්‍රම දෙකෙන් ඕනෑම ක්‍රමයකට උත්තරේ ගන්න පුළුවන්. ලකුණු 2යි. හරිද දරුවනේ? right. 19 වෙනි ගාන එක්තරා ඝන වස්තුවක දාර 30කි ශීර්ෂ 20කි. අපි දන්නවා v ධන f සමානයි e ධන 2 කියලා ඔයිලර් සම්බන්ධය. දැන් මේ ඔයිලර් සම්බන්ධයට මේකේ අගයන් ටික ආදේශ කරමු. v කියන්නේ 20යි, f කියන්නේ මුහුණත් ගණන, e කියන්නේ 30 ධන 2යි. එතකොට 20 ධන f කියලා කියන්නේ 32යි. දෙපැත්තෙම 20 අඩු කරනවා නැත්නම් f කියලා කියන්නේ 32කින් අඩු කරනවා 20ක්. උත්තරේ එන්නේ මුහුණත් ගණන 12යි. ආවත් දරුවනේ? ඔව් සර්. හරි. මේක සූත්‍රයේ භාවිතයෙන්ම හොයන්න ඕනේ. 12 තිබ්බනම් ලකුණු හම්බ වෙනවා පුතේ. හොඳයි. right. 20 වෙනි එක 2න් 3න් 4න් යන සංඛ්‍යා තුනෙන්ම බෙදෙන මුල්ම 10 ගුණාකාරය කීයද? 60. 2කිනුත් බෙදෙන්න ඕනේ, 3නුත් බෙදෙන්න ඕනේ, 4නුත් බෙදෙන්න ඕනේ. එතකොට මේ සංඛ්‍යා තුනේ කුඩා පුදු ගුණාකාරය තමයි හොයන්න ඕනේ. එතකොට අපි බැලුවොත් 2යි
3යි 4යි කුඩා පුදු ගුණාකාරය. දෙකෙන් බෙදුවොත් 1යි 3යි 2යි. දෙකෙන් බෙදුවොත් 1යි 3යි 1යි. 3ෙන් බෙදුවොත් 1යි 1යි 1යි. ඒතර මේකේ කුඩා පුදු ගුණාකාරය වෙන්නේ දෙවරක් 3 12යි නේද? කුඩා පුදු ගුණාකාරය 12යි. එතකොට මේ 12 තියෙන පළවෙනි 10 ගුණාකාරය මොකද්ද? يعني කුඩා පුදු ගුණාකාරය 12 වන 12 24 36 ඊළඟට 48 60 72 ආදී වශයෙන් ගන්නවා. එහෙනම් පළවෙනි 10 ගුණාකාරය වෙන්නේ පුතා කිව්ව උත්තරේ හරි කීයද? 60 තමයි. හරිද දරුවනේ? හරි සර්. හරි. ඒකට ලකුණු 2යි. ලකුණු 40න් දාගන්න දරුවනේ ලකුණු කීයද කියලා. හොඳයි. ඊළඟට අපි යනවා දෙවැනි කොටස සාකච්ඡා කරන්න. පළවෙනි කොටසේ මුකුත් ප්‍රශ්න තියෙනවද ඔයගලන්ට? හරි. නෑ සර්. right. ශිෂ්‍යයෙක් පන්ති කාමරයේදී චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ එකතුව ලබා ගැනීම සඳහා කරන ලද ක්‍රියාකාරණ අදාළ රූපයක් පහත් දැක්වේ. ඒ ඇසුරෙන් පහත හිස්තැන් වලට අගයන් ලියා ඊට අදාළ හේතුව වරහන් තුල දක්වන්න. හරි. දැන් බලන්න පුතේ. A එකතු කිරීම B එකතු කිරීම C. මේ තුනේ එකතුව 180යි. හේතුව තමයි ත්‍රිකෝණයක මම ඒක ත්‍රිකෝණ ලකුණ දාන්නම්. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව. DEF ඒකත් දාන්න වෙන්නේ කලින් එකමයි නේ. ඔව්. මේ තියෙන්නේ 180යි. හේතුව ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව. ඊළඟට A එකතු කිරීම B එකතු කිරීම C DEF චතුරස්‍රයනේ මේ කියන්නේ. ඔක්කොම කීයද? චතුරස්‍රය නම් 360යි. හේතුව චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ එකතුව. හරි. ඒ අනුව චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ සියල්ලේ එකතුව කීයද? 360ක් බව නිගමනය කළ හැක. අංශක දාන්න ඕනේ. හරි. B කොටස ඔබ ඉගෙනගෙන ඇති එක් විශේෂිත චතුරස්‍ර වර්ග වලින් එකක් තමයි සමචතුරස්‍රය. එවැනි තවත් ඒවා තියෙනවා මොනවද? ත්‍රිකෝණාශ්‍රය. හරි. ඊළඟට ත්‍රිපිසියම සමාන්තරාශ්‍රය ගන්න වෙන්නේ. ත්‍රපේසියම. ආයි රොම්බසය. ඔව් සමාන්තරාශ්‍රය. ආයි රොම්බසය. හරි. හතරක් තියෙනවා. තුනයි අහන්නේ. ලකුණු දාගන්න. මේකට ලකුණු 2යි. මේකට ලකුණු 2යි. මේකට ලකුණු 2යි. මේකට 1යි. එකයි. හරිද දරුවනේ?
කියලා ටිකක් උඩට ගන්න පුළුවන්ද? පළවෙනි ගණන් තුනට ලකුණු 6යි. හතරවෙනි කොටසට ලකුණු 1යි. අනිත් ටිකට හරි. ලකුණු 3යි. ඊළඟ දරුවනේ පහත එක් එක් කෝණයේ විශාලත්වය හොයන්නලු. එතකොට ඔබට පේනවා ඇති මෙතන මේ පැත්තේ අගය 2x. 2x සමාන වෙනවා 80ට. හේතුව ප්‍රතිමුඛ කෝණනේ. නේද? 2x දෙකෙන් බෙදන්න 80වත් දෙකෙන් බෙදන්න. පුතේ 40. x වල උත්තරේ අංශක 40යි. බොහොම හොඳයි. මෙතන 100යි. එහෙනම් මෙයත් 100 වෙනවා. දැන් චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ. උත්තරේ ගන්නේ 100යි 80යි x එකතු කිරීම x 360යි. එහෙම ආවද? මෙතන එනවා 180ක් ධන 2x 360යි. කෙලින් මං ගන්නම් 2x කියන්නේ 360න් අඩු කරන්න ඕනේ 180ක්. 2x කියන්නේ අංශක 180යි. 2x දෙකෙන් බෙදෙනවා 180වත් දෙකෙන් බෙදෙනවා. x අංශක කියන්නේ අංශක 90යි. අවසාන ගාන. මේකේ x වල අගය හොයන්න ඕනේ. මේක බාහිර කෝණයක්. දැන් මේක 65 නම් මේකේ බාහිර කෝණයේ අගය කීයද දරුවෝ? ඒක මම කෙලින්ම ලියා ගන්නම්. 85 115 180න් 65ක් අඩු වුණාම එතනට එන්නේ 115යි. ඊට පස්සේ අපි කෝණ අතර සම්බන්ධය දාමු. මෙන්න මේ කෝණ තුනේ එකතුව. 115යි 85යි x උයි 105යි. මම ලියන්නම් 115 105 85 එකතු කිරීම x සමානයි ඕනෑම බහුවස්ත්‍රයක බාහිර කෝණ එකතු වෙන්නේ 360යි. මේ ටිකේ එකතු වෙනවා 190යි 305ක් දෙන්නේ. හෙලෝ ඔව් සර්. 5යි 10යි 15න් 5යි එකක් ඉතුරුයි 9යි 10න් බිඳුවයි එකක් ඉතුරුයි 3යි. හරි. එතකොට x කියලා කියන්නේ පුතා 360න් 305ක් අඩු කරනවා. උත්තරේ එනවා x කියන්නේ අංශක 55යි. හරිද? හරි සර්. හරි සර්. දැන් පුතාලා ලකුණු 16න් දාගන්න පළවෙනි ගානට හිමි ලකුණු ගාන කීයද කියලා. එච්චරයි. ඊළඟට සුළු කරන්න ගණන් 3ක් තියෙනවා. පළවෙනි ගාන. තුනයි පහෙන් එකයි ගුණ කිරීම 2යි 7න් එකයි ගුණ කිරීම 2යි 8න් එකයි. මුලින් මේගොල්ලෝ විෂම භාග කරමු ටක් ගාලා. පළවෙනි එකේ එන්නේ 5න් 16යි. දෙවෙනි එකේ එන්නේ 7න් 15යි. තුන්වෙනි එක වෙන්නේ 8න් 17යි. හරි. ඊට පස්සේ අපිට මේකේ දැන් කැපෙන්න තියෙන ඒවා කැපුවා නම් අපිට ලේසියෙන් උත්තර ගන්න පුළුවන්. මම පොඩ්ඩක් ආයෙ ලියන්නම්. 5න් 16 7න් 15 8න් 17 මම නැවත ලිව්වා. ලියලා පොදු සාධක තියෙන යමන් ඉවත් කරලා ඉන්නම්. මෙහෙම. 5ට 5 ඒවා 1යි 15ට 3යි. 8ට 8 ඒවා 1යි 16ට 2යි.
හරි. එතකොට හරය එනවා 7ක්. ලවය එනවා 3 වරක් 2 6යි 17 වරක් 6. 6 වරක් 7 42න් 2යි 4ක් ඉතුරුයි 6යි 4යි 10යි 102යි. මේක මිශ්‍ර සංඛ්‍යාවක් වශයෙන් දැක්වුවාම උත්තරේ එන්න ඕනේ 14යි 7න් 4යි. ඕක තමයි අවසාන උත්තරේ. ලකුණු 2යි. ඒක හරිද ළමයි? හරි සර්. හරි. හොඳයි. ඊට පස්සේ 9න් 5 බෙදීම 3න් 2. දැන් මේක ඊටාම ලේසි ගානක්. මම කලින් මෙහෙම ගණක් කළා. 9න් 5 ගුණ කිරීම 2න් 3. හරිද දරුවනේ? මේකේ උත්තරේ 18න් 15 කියලා ලිව්වොත් ලකුණු 1යි හම්බ වෙන්නේ. නැත්තම් ලියන්න ඕනේ කීයද? 6න් 5. 6න් 5 ලිව්වොත් ලකුණු දෙකම හම්බ වෙනවා. ඊළඟට මීටර වලින් දක්වන්න 125 100න් බෙදෙනවා 1.25 මීටර. ලකුණු 2යි. හරිද ළමයි? හරි සර්. හරි සර්. ඇඳුමක් මැසීමට රෙදි මීටර 1.75ක් අවශ්‍ය වේ. එවැනි ඇඳුම් 12ක් මැසීමට. එහෙනම් පුතේ අපි කරන්න ඕනේ මං 1.75 ගන්නම් 175 වශයෙන්. 175ව 12ක් මම බලන්නම්. මෙතන දෙවරක් 5 10යි බිංදුවයි එකක් ඉතුරුයි 14යි 1යි 15න් 5යි එකක් ඉතුරුයි. මෙතන 2යි 1යි 3යි. මෙතන 5යි බිංදුවක් දාගන්න 7යි 1යි. බිංදුවයි එකක් ඉතුරුයි 1යි 2යි. එහෙම දායි පුතා? හරි. දැන් මේකේ අපි දශම ස්ථාන දෙකක් මග ඇරියානේ. ඒ මග ඇරපු දෙන්න අග ඉඳන් මුලට වෙන් කරමු. 21යි මීටර. දශම බිංදුව යමත් කමක් නැහැ. උත්තරේ 21යි. ලකුණු 2යි. දෙවෙනි කොටස මේකේ අගය සෙවීමට සිසුවෙකු උත්සාහ කළ ආකාරය පහක් දැක්වේ. ඒ අනුව හිස්තැන් පුරවමු. පළවෙනි හිස්තැනට එන්නේ කීයද පුතා? උඩ 100නේ තියෙන්නේ. මේකත් 100යි. ඊළඟට උඩ එනවා 2400යි යට එනවා 15. 15යි. ඔච්චරයි. ඔය අගයන් තුන නිවැරදිව දැම්මට ලකුණු 3යි. 11න් දාන්න කීයද ලකුණු කියලා? හරිද ළමයි? හරි. තුන්වෙනි ගාන පොඩ්ඩක් හරිද මානේ? හරි. 18යි 25යි. රූපයේ දැක්වෙන්නේ දිග මීටර 25ක් හා පළල මීටර 18ක් වන ඍජුකෝණාශ්‍ර හැඩති ගෙවැත්තක දළ සටහනකි. එහි කෙළවරේ සමහතුරාශ්‍ර හැඩයේ වගා ගෘහයක් තනා ඇති අතර ත්‍රිකෝණාකාර කොටස් දෙකේ කොන්ක්‍රීට් කැට අතුරා තිබේ. හරි. ඉතිරි කොටසේ තනකොළ බවා තිබේ. මම දැන් මෙතන අගයන් ටික දාගන්නම්. බලන්න මේ මුළු දිග 18 හින්දා පුතේ මේ එක් කොටසක් කීයද? 6යි. ඔව් මේ එක් කොටසක් මීටර 6 වගේකින් තමයි තියෙන්නේ. පළවෙනි එක කියහන්නේ සමහතුරාශ්‍ර කොටසේ පරිමිතිය. එහෙනම් අපි කරන්න ඕනේ
6 ඒව 4ක් එකතු කළා නම් හරි. නැත්තම් 6 වරක් 4 ගත්තා නම් ඒත් හරි. සමහතුරස්‍ර කොටසේ පරිමිතිය වෙන්නේ මීටර 24යි. ඒක පැහැදිලිද? හෙලෝ. ඊට පස්සේ කියනවා ත්‍රිකෝණාකාර කොටස් දෙකේ කොන්ක්‍රීට් කැට අතුරා ඇත. එහෙනම් අපි එක ත්‍රිකෝණයක් ගත්තොත් ඒ ත්‍රිකෝණයක වර්ගඵලය වෙන්නේ භාගය වරක් ආධාරකය 6 වරක් ලම්බ උසත් 6යි. හරිද? උත්තරේ එක ත්‍රිකෝණයක් නම් එන්නේ වර්ගඵලය 18යි. හැබැයි ත්‍රිකෝණ දෙකක වර්ගඵලය වෙන්නේ කීයද? 18ේම දෙකක්. 36. එතකොට කොන්ක්‍රීට් කැට ඇතුළු කොටසේ වර්ගඵලය වෙන්නේ 36යි. ළමයින්ට පැහැදිලිද? හරිද? පැහැදිලි. ඊළඟට පුතේ තනකොළ වැබුව කොටසේ වර්ගඵලය අහනවා. එහෙනම් පුතේ දැන් ඕගලන්ට පේනවා ඇති තනකොළ වවලා තියෙන මේ කොටසනේ. මේ ගෙවත්තේ මේ කොටස තනකොළ තියෙන්නේ. එතකොට මුළු වර්ගඵලය කීයද? මුළු වර්ගඵලය වෙන්නේ පුතා 450යි. 25 වරක් 18. 18 වරක් 5 9න් බිඳුව 9ක් ඉතුරුයි. 18 වරක් 2 36යි 9යි 45යි. වර්ග මීටර 450ක් වෙනවා ඔක්කොම. මුළු වර්ගඵලය. ඊළඟට ත්‍රපීසියම් කොටසේ වර්ගඵලය. මම ඊ නම දාන්නම්. ත්‍රපීසියම් කොටස කියන්නේ මම මේ ඇඳපු කොටස මේ කොටස. මේ කොටසේ වර්ගඵලය හොයන්න දැන් මම ත්‍රිකෝණ දෙකේ වර්ගඵලය දන්නවා. කීයද ත්‍රිකෝණ දෙකේ වර්ගඵලය? වර්ග මීටර 36. 36යි. සමහතුරස්‍ර කෑලි වර්ගඵලය කීයද? ඒකත් 36. 36යි. එහෙනම් එතන ඔක්කොම කීයක් එනවද? 72. 72ක් එනවා. එහෙනම් තනකොළ වර්ගඵලය කීයද? 378යි. 450න් අඩු කරනවා 72ක්. 8යි මෙතන 14න් 7ක් 7යි 3යි. මේක දාවේ? අවසන්. කවුද? හරි. 378යි උත්තරේ. මුළු රූපයේ වර්ගඵලය තනකොළ බැවූ කොටසේ වර්ගඵලයත් අතර අනුපාතය ලියා සරල ආකාරයෙන් දක්වන්න. එතකොට මුළු රූපයේ වර්ගඵලය කියන්නේ 450 අනුපාත තනකොළ බැවූ කොටසේ වර්ගඵලය 378යි. මේක සරලම ආකාරය කීයද? 75 63. ඔව්. මේක සරලම කරන්න මේ දෙන්නව 9ෙන් බෙදෙනවා. 25. පළවෙනි එක්කෙන 9ෙන් බෙදුවොත් 50යි. මෙයා 9ෙන් බෙදුවොත් 9 වරක් 4 36යි 18ට 2යි 42යි. ආයි දෙකෙන් බෙදත හැකි 25යි 21යි දෙන්නේ. මේක තමයි සරලම ආකාරය. දැන් අර පුතා මට කියවනේ 75යි 60 මොකද්ද කියවනේ 63ද කොහෙද? 63ක් කියවනේ 75 63යි කියලා. ඒ දෙක ආයි 3ෙන් බෙදෙනවානේ. එතකොට මේ උත්තරේ ලැබෙයි. අහන්නේ සරලම ආකාරයෙන් හොඳේ. හරිද? රයිට්. අපි ලකුණු දාමු. ලකුණු හම්බෙන්නේ මෙහෙම.
පරිමිතිය හෙව්වට ලකුණු 2යි. මේකේ ත්‍රිකෝණයක වර්ගඵලය හෙව්වට 1යි, එහෙක හෙව්වට 1යි. දෙහික හෙව්වට. ඊළඟට මුළු වර්ගඵලය හෙව්වට 1යි. ත්‍රපීසියම් කොටසේ වර්ගඵලය හෙව්වට 1යි. මේකේ හෙව්වට 2යි. හරිද ළමයි? මේකේ අනුපාතය ලිව්වට 1යි, සරලම ආකාරයෙන් දැක්වුවට 1යි. 11න් දාගන්න කීයද කියලා. ළමයින්ට පැහැදිලිද? ඔව් සර්. හරි. 4 වෙනි ගාන. නිමල් හා සුනිල් 2:3 අනුපාතයටද සුනිල් හා කමල් 4:1 අනුපාතයට මුදලක් බෙදූ විට නිමල්ට රුපියල් 1600ක් ලැබිනි. හරි. නිමල් සුනිල් හා කමල් අතර මුදල් බෙදෙන අනුපාතය සොයන්න. මම මෙහෙම ගන්නම්. නී සූ ක. නීසූ වෙන්නේ 2:3යි. 2:3යි. සුනිල් කමල් වෙන්නේ 4ට 1යි. වඩා ලේසි ක්‍රමේ තමයි සිග්සැග් ක්‍රමය නේද? අපිට පුළුවන් සිග්සැග් ක්‍රමයෙන් මේගොල්ලන්ගේ සංයුක්ත අනුපාතය හොයන්න. 4 වරක් 2 8යි. 3 වරක් 4 12යි. 3 වරක් 1 3යි. මේක අවද පුතේ? ඔව් ඔව් සර්. සර්. හරි. ඊට පස්සේ නිමල්ට රුපියල් 1600ක්. ඒ කියන්නේ දැන් පුතේ නිමල්ට හම්බෙන්නේ 8ක්නේ. 8ක අගය. 8ක් කියන්නේ 1600යි. එහෙනම් එකක් කියන්නේ 1600 බෙදෙනවා 8ෙන්. රුපියල් 200යි. හරිද පුතේ? එතකොට සුනිල්ට කීයක් හම්බෙනවද? 2400. ඔව් 200 ඒවා 12ක් 2400ක්. කමල්ට 600. ඔව් 200 ඒවා 3ක් රුපියල් 600යි. මේක මෙහෙමත් හොයන්න පුළුවන්. හොඳේ. මම මෙතන පැත්තෙන් ලියන්නම්. ක්‍රම දෙකක් මේ ලියන්නේ. يعني එකම උත්තර එන්නේ. මෙහෙමත් පුළුවන් හදන්න. සුනිල්ට කියලා දාලා සුනිල්ට හම්බෙන ගාණ වෙන්නේ 1600 8ෙන් බෙදලා 12න් ගුණ කළාම උත්තරේ 2400. කමල්ට 1600 8ෙන් බෙදලා 3ෙන් ගුණ කළාම එන උත්තරේ. ඔහොමත් ගන්න පුළුවන්. පැහැදිලි ළමයි? හෙලෝ. හරි. ඔව් සර්. ඊළඟට ඒකේ ලකුණු දෙන්නේ පුතේ මේකට ලකුණු 2යි මේකට ලකුණු 2යි මේකට ලකුණු 2යි. පියෙකු තමාගේ වැටුපෙන් 60%ක් ආහාර සඳහාද 25%ක් දරුවන්ගේ අවශ්‍යතා සඳහාද වෙන් කර ඉතිරිය බැංකු ගිණුමක තැන්පත් කරයි. බැංකු ගිණුමට දමන්නේ වැටුපෙන් කබර ප්‍රතිශතයක්ද? බලන්න පුතේ 60%යි 125යි එකතු වුණාම 185යි. මුළු වැටුප කියන්නේ 100%නේ. 100ෙන් අඩු කරන්න 85ක් උත්තරේ කීයද? 15ක් දානවා බැංකුවට. ලකුණු 2යි. ආහාර සඳහා වැය කරන මුදල 18000ක් නම්
දරුවන්ගේ අවශ්‍යතා සඳහා වෙන් කරන මුදල. එතකොට 160ක් කියන්නේ 18000යි. අපි මෙහෙම ගමුකෝ. 160ක් කියන්නේ 18000යි. එහෙනම් පුතේ 101ක් කියන්නේ කීයද? 300. ඔව් 300 නෙමෙයි බලමු නේ 300යි. 60. 60ෙන් බෙදන්න ඕනනේ. ඔව් පුතා හරි 300යි. දරුවන්ගේ අවස්ථා 125යිනේ. 125ක් හොයනවා කොහමද? 300 ඒවා 25. රුපියල් 7500. 500. හරි. ඒකට ලකුණු 3යි. මේක අපි සාමාන්‍යයෙන් වැඩි වශයෙන් හදන ගණන් අනුපාතයක් දුන්නාමත් මෙහෙම ගන්නවා. ප්‍රතිශත වශයෙන් දුන්නාමත් මෙහෙම ගන්නවා උත්තර. 160 ගාගය 1 ගාගය 25 ගාගය. හරි. ලකුණු 11න් දාන්න දරුවනේ කීයක් තමන් ලබා ගත්තද කියලා. අවසාන ගාන. පහයි x බෙදීම 2 ඍණ 7 සමානයි 3. පළවෙනි පියවර 5x බෙදීම 2 ඍණ 7 ධන 7. 3 ධන 7. එතකොට 5x බෙදීම 2 කියන්නේ 10යි. එතකොට 5x බෙදීම 2 වරක් 2 10 වරක් 2. උත්තරේ 5x කියලා කියන්නේ 20යි. ඔව්. 5x 5ෙන් බෙදෙනවා 20ත් 5ෙන් බෙදෙනවා. x කියන්නේ 4යි. බොහොම හොඳයි. හරි. ඒකට ලකුණු 5ක් දෙනවා. ඊළඟ මේකේ සාධක හොයන්න කියලා තියෙනවා. පළවෙනි කොටසේ අහන්නේ x වර්ගය ඍණ x. ඒ කියන්නේ උත්තරේ x වාරයක් x ඍණ x. ලකුණු 3ක් දෙනවා ඒකට. දෙවෙනි කොටස 2a ධන 6b ඍණ 2 දෙක තමයි පොදු ගන්නවා එළියට. a ධන 3b ඍණ 1. ලකුණු 3යි. 11න් දාගන්න කීයද කියලා. පුතාලා හැමෝම ওই ලකුණු සියල්ලම එකතු කරලා 100න් ලකුණු බලලා මට එවන්න මැසේජ් එකක් තමන් කීයක් ලබා ගත්තද කියලා.